නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ සමාධින් වික්ඛවේ භාවේත සමාහිතෝ භික්ඛවේ භික්ඛු යථා භූතං පස්සති පජානාති තී තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් අරිහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ වදාළ මෙම සංයුත්ත සූත්‍ර අට පාඨයේ සඳහන් වෙන්නේ සූත්‍ර පාඨයේ සඳහන් වන්නේ සමාධින් භික්ඛවේ භාවේත මහණෙනි සමාධිය වඩත්වා සමාහිතෝ භික්ඛවේ භික්ඛු යථා භූතං පස්සති පජානාති මහණෙනි සමාධිගත භික්ෂුව සර්ව ප්‍රකාරයෙන් ඇත්ත ඇති සැටියෙන් හෙවත් පරමාර්ථ ධර්මයන් අවබෝධ කරගනි. එතන සමාධින් කියන වචනයට අදාළ දහම් පද කීපයක් පැහැදිලි කිරීමටයි සූදානම. සමාධි කියන වචනාර්ථය අපි කවුරුත් තේරුම් ගත්තා. සමාධාන අර්ථයෙන් චිත්ත ඒකාග්‍රතාව සමාධිය කියලා හඳුන්වනවා. ඒ සමාධානාර්ථයේ කිව්වේ එක් අරමුණක චිත්තචෛතසික ධර්මයන් නොවිසිරී නොපැතිරී නිසංසලව නිශ්චලව ඒකාග්‍රව පවත්නා බවයි. සමාධි සමාධාන. මේ සමාධි භාවනාවක් වැඩූ පුජ්‍යලයාට පුළුවනි පරමාර්ථ ධර්මයන් විනිවිද දැකීමට. මේ සූත්‍ර පාඨයේ අදහස ඒකයි. පරමාර්ථ ධර්මයන් ඇත්ත ඇති සැටියෙන් විනිවිද දැකීමට හැකිවන්නේ සමාධි භාවනාවෙන් විපස්සනා ඥාන මෝහත් කර ගැනීමෙනුයි. එනිසා සමාධි භාවනා පිළිබඳව යම් තාක් දත යුතුයි. දැනගන්නා තාක් අපට විපස්සනාව පහසු වෙනවා. සමාධි භාවනාව සම්බන්ධව උපදේශ ඇති අර්ථ කතාවල දැක්වෙන්නේ කල්යාණ මිත්‍ර සම්ප්‍රත්‍යයේ සොයාගෙන සීලයක පිහිටා අනනුරූප විහාරස්ථාන අතහැර සමාධි භාවනාවට යෝග්‍ය සෙනසුණක් තෝරාගෙන සීලය පිරිසුදු කොටගෙන විවේක ස්ථානයකට වී ගුරු උපදේශ උල්ලංඝනය නොකොට සමාධි භාවනා වැඩිමින් ප්‍රතිඵල ලබා ගත යුතු බවයි. සමාධි භාවනා ක්‍රම තියෙනවා 40ක්. සංකාත නිර්දේශ වශයෙන් 40ක් තියෙනවා සමාධි භාවනා. කොටස් වශයෙන් 7කට බෙදෙනවා. දස කසින, දසාසුබ, දසානුස්සති, බ්‍රහ්ම විහාර, ආරුප්ප සමාපatti සහ චතුධාතු මනසිකාරයත් ආහාරයේ පටික්කුල සංඥාවක් කියලා කොටස් 7කට බෙදෙනවා. එයින් දස කසින නමින් හැඳින්වෙන්නේ පඨවි කසින, ආපෝ කසින, තේජෝ කසින, වායෝ කසින කියන භූත කසින 4ත්, නීල කසින, පීත කසින, ලෝහිත කසින, ඕදාත කසින කියන වර්ණ කසින 4ත්, ආලෝක කසින, ආකාශ කසින 2ක් සමග 10යි. දස අසුබ නමින් හැඳින්වෙනවා උද්ධමාපක, විනීලක, විපුබ්බක, විච්ඡිද්දක, වික්ඛායිතක, වික්ඛිතක, හතවික්ඛිතක, ලෝහිතක, පුලවක, අට්ටික කියන කොටස් 10යි. මූර්ත ශරීරයේ අවස්ථා 10ක්. දස අනුස්සති නමින් කියවෙනවා බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති, සීලානුස්සති, ත්‍යාගානුස්සති, දේවතානුස්සති, උපසමානුස්සති, කායගත සති, මරණානුස්සති, ආනාපාන සති නමි. දසානුස්සති. බ්‍රහ්ම විහාරය කියන්නේ මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා 4. ආරෝප්‍ය 4 නමින් හැඳින්වෙන්නේ ආකාසානං ඡායතන, විඥානං ඡායතන, ආකින්චඤ්ඤායතන,
නේ සංඥා නා සංඥායතන කියන සමාපatti 4යි. චතු ධාතු අවස්ථානේ නමින් පඨවි ආපෝ තේජෝ වායෝ සතර ධාතුන් විවිධාකාරයෙන් සමත භාවනා වශයෙන් සම්මර්ෂණය කිරීම චතු ධාතු අවස්ථානයයි. ආහාරේ පටික්කුල සංඥා නමින් කියවෙන්නේ අනුභව කරන ආහාරයේ දස ආකාරයකට පිළිකුල් වශයෙන් ආවර්ජනා කිරීමයි. ඒ සංඛාත නිදේශ වශයෙන් සමත භාවනා 40යි. උපචාර අර්පණා වශයෙන් මේ කොටස් දෙකකට බෙදෙනවා. මේ සමසතලස් කර්මස්ථාන අතුරෙන් උපචාර ධ්‍යාන මාත්‍රයක් ලැබෙන සමත භාවනා 10ක් තියෙනවා. ඒ කියන්නේ අනුස්සති භාවනා 10න් කායගත සතියත් ආනාපාන සතියත් හැර ඉතිරි 8ත් ධාතු මනසිකාරයේ සහ ආහාරයේ පටික්කුල සංඥාවක් කියන 10 උපචාර ධ්‍යානයේ ගෙන දෙන කර්මස්ථාන 10යි. සේසු දස කසින දස අසුභ අනුස්සති වලින් කායගත සති ආනාපාන සති දෙක කියන විදි දෙකක් බ්‍රහ්ම විහාර 4ක් අරූප සමාපatti 4ක් 30 උපචාර ධ්‍යාන ලබා දෙන කර්මස්ථාන 30යි. උපචාර අර්පණා වශයෙන් එකට බෙදෙනවා. ධ්‍යාන ප්‍රභේද වශයෙන් මෙතන සැලකිය යුතුයි තවත් කරුණක්. ධ්‍යාන ප්‍රභේද. එයින් අසුභ ධ්‍යාන 10ත් කායගත සතියක් කියන 11 ප්‍රථම ධ්‍යානයේ පමණක් ගෙන දෙන සමත භාවනා 11යි. මෙත්තා කරුණා මුදිතා 3 ධ්‍යාන 3ක් පමණක් ගෙන දෙන කර්මස්ථාන 3යි. ආනාපාන සතියේ රූපාචර ධ්‍යාන 4ම ගෙන දෙන කර්මස්ථානයක්. උපේක්ඛා බ්‍රහ්ම විහරණයේ 4 වෙනි ධ්‍යානයේ පමණක් ලබා දෙන කර්මස්ථානයක්. දස කසිනයේ රූප ධ්‍යාන සියල්ලක් ඊළඟට ආකාසානංචයතනේ හරි ඉතිරි කසින නාමයෙන් අරූප ධ්‍යාන සියල්ලක් උපදවන්න සමත් වෙනවා. මේ විදිහට ධ්‍යාන ප්‍රභේද වශයෙන් සමත භාවනාව දැන ගැනීම අවශ්‍යයි. සමතික්කම වශයෙන් මේ ධ්‍යාන භාවනාවේ දත යුතු කරුණක් තියෙනවා. සමතික්කම කියන්නේ ඉක්මවා යාම. එයින් රූපාවචර ධ්‍යාන 4ක් තියෙනවනේ. ප්‍රථම ධ්‍යානයේ අංග 5, ද්විතිය ධ්‍යානයේ අංග 3, තෘතිය ධ්‍යානයේ අංග 2, චතුර්ථ ධ්‍යානයේ අංග 2. ප්‍රථම ධ්‍යානයේ තියෙන අංග 5න් දෙකක් ඉක්මවා ද්විතිය ධ්‍යානයේට සමවැදීම කළ යුතුයි. ඉපදීම කළ යුතුයි. ද්විතිය ධ්‍යානෙන් එකාංගයක් ඉක්මවා තෘතිය ධ්‍යානයේට පත් විය යුතුයි. තෘතිය ධ්‍යානයේ තියෙන අංගය මාරු කරමින් සතරවෙනි ධ්‍යානයට පැමිණිය යුතුයි. මේ දෙයට රූපාචර ධ්‍යානයන්හි අංග සමතික්‍රමණය සිද්ධ වෙනවා. අරූප ධ්‍යාන සතරේදී ආරම්මන සමතික්‍රමණය සිද්ධ වෙනවා. ඒ කියන්නේ ආකාසානංචයතන සමාපත්තිය ලැබීම පිණිස කසින ඉගුළු අහස අවශ්‍ය වෙනවා. කසින ඉක්මවා තමයි කසිනාරම්මන ඉක්මවා ආකාසානංචයතන සමාපත්තිය උපදවා ගත යුතුයි. විඥානංචයතන සමාපත්තිය ඉපදවීම සඳහා ආකාසානංචයතනයට අරමුණු වූ අනන්ත ආකාශ අරමුණ ඉක්මවා යා යුතුයි. ආකින්චඤ්ඤායතන සමාපත්තිය සඳහා විඥානංචයතනෙන් අරමුණු කරගන්නා ලද ආකාශ විඥානය ඉක්මවා යා යුතුයි. නේ සංඥා නා සංඥායතන සමාපත්තිය ඉපදවීම සඳහා ආකින්චඤ්ඤායතන ධ්‍යාන සිතින් ගන්නා ලද නාස්ති භාව ප්‍රඥාප්තිය ඉක්මවා යා යුතු වෙනවා. මේ විදිහට කසිනාරම්මන ඉක්මවා ආකාසානංචයතනියත් ආකාසාරමුණ ඉක්මවා විඥානංචයතනියත් විඥානාරමුණ ඉක්මවා ආකින්චඤ්ඤායතන සමාපත්තියත් නාස්ති භාව ප්‍රඥාප්තිය ඉක්මවා
නේව සංඥානා සංඥාතනයත් පැමිණිය යුතු බැවින් ඒ ධ්‍යාන සමාපatti හතරට කියනවා ආරම්මන සමතික්‍රමණය කියලා. අරමුණු ඉක්මවා ඉහළට යා යුතු භාවනා සතරක්. මේ විදිහට සමතික්‍රම වශයෙන් සමත භාවනාවේ ප්‍රභේද කීපයක් දක්වතු තියෙනවා. වර්ධන වශයෙන් ජාකාරයකටත් මේ සමත භාවනා දක්වතු වෙනවා. වර්ධන කියන්නේ මේ භාවනා 40න් 30ක් අර්පණා භාවනානේ. ඒ අර්පණා භාවනා 30න් නිමිත්ත වැඩි යුතු භාවනා 10යි තියෙන්නේ. නිමිත්ත වඩනවා කියන්නේ සමත භාවනාවේදී විශේෂයෙන්ම දස කසින, දස අසුබ, කායගත සති, ආනාපාන සති කියන මේ භාවනා කමඨංහිදී පරිකාරම නිමිත්ත, උග්ගා නිමිත්ත සහ ප්‍රතිභාග නිමිත්ත ලැබිය යුතු තියෙනවා. එයින් ප්‍රතිභාග නිමිත්ත වැඩි යුතු කමඨං තියෙන සියල්ලම 10යි. දස කසිනේ පමණයි ප්‍රතිභාග නිමිත්ත වඩන්නට තියෙන්නේ. වඩනවා කියන්නේ පැතිරවීමයි. උපදවා ගන්නාලද ප්‍රතිභාග නිමිත්ත පැතිරිය යුතු වන්නේ දස කසින සමාපත්තියේදී පමණයි. එයිනුත් ආනාපාන සතියේ ප්‍රතිභාග නිමිත්තක් ඇතත් ඒක පැතිරවීම නොකළ යුතුයි. පැතිරවීමෙන් සිද්ධවන්නේ ආස්වාස ප්‍රස්වාස අරමුණ පමණක් පැතිරීම මිසක් ඊයින් කිසිදු අර්ථයක් වන්නේ නැහැ. හුස්ම රැල්ල පැතිරීම පමණයි. දස අසුභයන්හිදී අසුභ ප්‍රතිභාග නිමිත්ත පැතිරීමෙන් කිසිදු අර්ථයක් වන්නේ නැහැ. නමුත් මේ දස කසිනවල ප්‍රතිභාග නිමිත්ත පැතිරවීම නිසා යම් කිසි අවස්ථාවක දිබ්බසෝත ඥාන, දිබ්බ චක්ඛු ඥාන වැනි අභිඥා ප්‍රාප්ත වීමට අවස්ථාව ලැබුණොත් ඒ කසිනාලෝකයේ පැතිරෙව ප්‍රමාණයට එක් ඒ අභිඥා බලය පවත්වන්න පුළුවන් වෙනවා. නිදර්ශනයක් වශයෙන් ගත්තොත් ආලෝක කසිනේ හෝ තේජෝ කසිනේ හෝ ඕදාත කසිනේ හෝ යම්තාක් ලෝක ධාතු වෙත ආලෝකේ පතුරවන්න පුළුවන් නම් ඒ ලෝක ධාතු කෙලවර දක්වා දිවස් නුවණින් රූප දකින්න පුළුවන්. දිවකම් නුවණින් ශබ්ද අහන්න පුළුවන්. ඒ වගේම චේතෝපරිය ඥානයෙන් ඒ මිනිස්යන්ගේ සත්‍යයන්ගේ සිත් බලන්න පුළුවන්. අන්නේ නිසා අභිඥා ප්‍රතිලාභයේ සඳහා දසකංශන සමාපatti වල ආලෝකයේ හේවත් ප්‍රතිභාග නිමිත්ත වැඩි යුතු වෙනවා. ඒ වඩන ආකාරයෙන් ගුරුවරුන්ගෙන් මනවෙන් දැන ඉගෙන ගත යුතු තියෙනවා. ඒ කියන්නේ ප්‍රතිභාග නිමිත්තක් ලැබූ යෝගාවචරයෙකු කසින ප්‍රතිභාග නිමිත්ත ලැබුවා නම් ධ්‍යානෙට සමාදින්න මත්යෙන් උපචාර භූමියේදී ඒ ප්‍රතිභාග නිමිත්ත විහිදුවන්නට ඕන. සමාහට ලැබී තියෙන ප්‍රතිභාග නිමිත්ත සමහර විට වියතගුත් අඟල් 4ක් තරම් ප්‍රමාණවත් විස්කම්භයක් ඇති ප්‍රතිභාග නිමිත්තක් නම් තමා සමාධියෙන් ඒ උපචාර සමාධියෙන් අදිෂ්ඨාන කරන්නට ඕනේ මේ ප්‍රතිභාග නිමිත්ත අඟලකින් විශාල වේවා, අඟල් 10කින් නැත්නම් වියතකින් විශාල වේවා, රියනකින් විශාල වේවා, බමයකින් විශාල වේවා, බඹ 10කින් බඹ 100කින් මේ ආශ්‍රම භූමියේ තරම් මේ ග්‍රාමක් ශ්‍රේෂ්ඨයේ පමණ මේ ලංකාද්වීපයේ තරම් විශාල වේවා, මේ ජම්බුද්වීපයේ තරම් විශාල වේවා, මේ සක්වල තරම් විශාල වේවා, මේ දසදහසක් සක්වල තරම් විශාල වේවා, මේ කෙරලක්ෂයක් සක්වල තරම් විශාල වේවා. මේ දිට අදිෂ්ඨාන කර කර ඒක පතුරවන්නට ඕනේ. සමාධියේ සිටේ උපචාර සමාධි ශක්තිය යම් පමණද ඒ තරම් මේක විහිදුවන්නට පුළුවන්. නීවරණයන්ගෙන් තොර සමාධියක් උපචාර සමාධිය. අනන්ත සක්වල උඩයට සරස දස දිශාවේ අතරක් නැර එක ඒකාබද්ධ ලෙස ඒ ආලෝකේ විහිදුවන්නට ඕනේ. අන්නේ විදිහේ වැඩිමයි මෙතන වර්ධන කියලා හඳුන්වන්නේ. ඊළඟට සසු ප්‍රතිභාග නිමිති වැඩිවීමක් අවශ්‍ය වන්නේ නැහැ. දස අසුභයන් හා කායගත සති ආනාපාන සතියින්හි ප්‍රතිභාග නිමිත්ත වැඩිවීමක් අවශ්‍ය වන්නේ නැහැ. බ්‍රහ්ම විහාර සමාපatti වල ප්‍රතිභාග නිමිත්ත වශයෙන් ලැබෙන සත්ව ප්‍රඥාත්වීමයි.
ඉතින් සත්ව ප්‍රඥාප්තිය 아무තෙන් වඩන්න දෙයක් නෑ. ලෝකයේ විද්‍යමානව සිටින සත්ව කොට්ටාස පමණයි අපට අරමුණු වන්නේ. අරූප සමාපatti වල වඩන්ට ඇතිච්ච සමාපත්තියක්. අනන්ත ආකාශය අරමුණු කරගෙන ආකාසානංචයතල. අනන්ත ආකාශයේ පැතිරිච්ච විඥානය අරමුණු කරගෙන විඥානංචයතනය. විඥානයාගේ අභව මාත්‍රේ අරමුණු කරගෙන ආකින්චඤ්ඤයතනෙ. ආකින්චඤ්ඤාතන චිත්තය අරමුණු කරගෙන නේව සංඥානා සංඥාතනේ පහළොන බැවින් ඒ වඩන්ට අවශ්‍යතාවක් ඇත්තේ නැහැ. අනික අරූප සමාපatti තුලින් අභිඥා ලැබීමක් සිද්ධ වන්නේ නැහැ. ඒ නිසා ආකාසානං ඡායතනාදී අරූප සමාපත්තියේ ප්‍රතිභාග නිමිත්ත වැඩිවීමක් විශේෂ සිදුවන්නේ නැහැ. දස කසිනුල පමණක් ප්‍රතිභාග නිමිත්ත වැඩි යුතු වෙනවා. මේ නිසා වඩන වශයෙන්ද මේ සමාපatti පිළිබඳව තේරුම ඇති කර ගැනීම අවශ්‍යයි. ඊළඟට ගහනතෝ කියලා මේ අරමුණු ගන්න ආකාරයක් අපට තේරුම් ගන්නට ඕනේ. අරමුණු ගන්න ආකාරය කියන්නේ දැන් ආරම්මනතෝ විශේෂයෙන් ඒක පළමුවෙන් තෝරා ගන්නට ඕන ආරම්මනතෝ. මොනවද මේ අරමුණු කියන්නේ? දැන් දස කසින දස අසුබ එවාගේම ආනාපාන සති, කායගත සති ඊළඟට මේවාට හඳුන්වනවා ප්‍රඥාප්ති අරමුණු කියලා. ප්‍රඥාප්ති අරමුණු. දස කසින කියන්නේ සාමාන්‍යයෙන් පඨවි කිව්වාම අපි පඨවි ධාතු අරමුණු කරනවා නෙවෙයි. වර්ණීය අරමුණු කරනවත් නෙවෙයි. ස්වභාව ධර්මයක් අරමුණු කරනවා නෙවෙයි. එතන ගන්නේ කසින ප්‍රඥාප්ති අරමුණයි. එවාගේම ආපෝ කසින ප්‍රඥාප්ති අරමුණ, තේජෝ කසින, වායෝ කසින ආදී වශයෙන් දැන් වර්ණ කසින වලදී පවා ප්‍රඥාප්තිය තමයි අපි අරමුණු කරන්නේ. දැන් නීල කසිනයක් වඩන කෙනෙකු මේ නීල වර්ණය කියලා පරමාර්ථ වශයෙන් හිතුවොත් කසින වැඩෙන්නේ නැහැ. නිල් පාට කියලා සම්මුති වචනෙන් එක ගන්නට ඕනේ. අන්නේ විදිහට සම්මුති වචනෙන් පමණයි කසින සමාපatti වල උග්ඝා නිමිති ප්‍රතිභාග නිමිති අරමුණු කොටගෙන ධ්‍යාන බාටපත් වීම සිද්ධ වෙන්නේ. එතකොට පරමාර්ථ ධර්ම වශයෙන් මෙතන තියෙනවා භාවනා 40න් 10ක්. ඒ කියන්නේ කායගත සතියයි ආනාපාන සතියයි හැර ඉතිරි අනුසති කර්මස්ථාන 8ත් ධාතු මනසිකාර්යත් ආහාරයේ පටික්කුල සංඥාවත් කියන 10ත් අරූප කර්මස්ථාන අතුරින් විඥානං ඡායතන නේව සංඥානා සංඥාතන දෙකට අරමුණත් මේවා මේ 12ට කියනවා පරමාර්ථ ධර්ම අරමුණු නැත්නම් ස්වභාව ධර්ම අරමුණු කියලා. ස්වභාව ධර්ම කියන්නේ සම්මුතියක් නෙවෙයි පරමාර්ථය කියන එකයි. බුද්ධානුස්සතියේ පරමාර්ථයක්. ධම්මානුස්සති, සංඝානුස්සති, සීලානුස්සති, ත්‍යාගානුස්සති, දේවතානුස්සති, උපසමානුස්සති, මරණානුස්සති කියන මේ 8ම පරමාර්ථ අරමුණෙහිදී භාවනා කරන නිසයිතෙන්දී උපචාර සමාධිය පමණයි ලැබෙන්නේ. ඒ වගේම ධාතු මනසිකාර්ය ආහාර ප්‍රතිකූල සංඥාවක් පරමාර්ථ ධර්ම අරමුණක්මයි. අරූප සමාපatti වලදී පමණයි පරමාර්ථ ධර්ම අරමුණේ ධ්‍යාන බාටපත් වන්නේ. රූප ධ්‍යාන කිසිවක් පරමාර්ථ අරමුණේ ධ්‍යාන බාටපත් වන්නේ නැහැ. ඉනිසා ඒවට කියන ස්වභාව ධර්ම අරමුණු කියලා. ඉතිරි ධර්මයන් අතුරින් බ්‍රහ්ම විහාර සමාපatti 4 මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා කියන 4ක් ඒවට කියනවා නවත්තබ්බාරම්මන කියලා. නවත්තබ්බාරම්මන කියන්නේ ප්‍රඥාප්ති අරමුණු මාත්‍රයයි. දැන් දුක්ඛිත සත්‍යෝ, සුඛිත සත්‍යෝ, සීල සත්‍යෝ, උපේ මධ්‍යස්ථ සත්‍යෝ කියලා සත්‍ය ප්‍රඥාප්තිය ගත්තාම ඒක කිසිම පරමාර්ථයකට ඇති නැති ඒ කියන්නේ ප්‍රඥාප්ති අරමුණු මාත්‍රයක් පමණයි. කසින අරමුණු 10යි, ආනාපාන සතියයි, කායගත සතියයි, දසාසුභයයි කියන මේ 22 මේවාට කියනවා නිමිත්ත ආරම්මන කියලා. ඒ කියන්නේ ප්‍රතිභාග නිමිත්තක්ම අරමුණු කරගෙනයි ධ්‍යාන බාටපත් වන්නේ නිමිත්ත ආරම්මන. එතකොට මෙහිම ආරම්මන වශයෙන් ප්‍රභේදයක් ඇතිව තියෙනවා. ඊළඟට මේක අරමුණු ගැනීම ආකාරයකුත් දැනගන්නට ඕනේ. අරමුණු ගැනීම ආකාරات මේක විවිධයි. ඒ කියන්නේ ආස්වාස ප්‍රාස්වාස අරමුණු ගන්නේ ස්පර්ශ වශයෙන්.
අපේ නාසිකාග්‍රයේ හුස්ම හැටීම ස්පර්ශය අරමුණු කරගෙනයි ආනාපාන සති කර්මස්ථානයේ භාවනා වඩන්නේ. ඒකට කියනවා ස්පර්ශ වශයෙන් ගන්න අරමුණක්. කේසාලෝමා නකාදන්තා තචෝ කියන මේ දත්තින් සාකාරේ තච පංචකයේ දික්ක වශයෙන් ඇසින් දැකලා ගන්නට පුළුවන්. තච පංචකයේ හැර ඉතිරි කොටස් 27 ඒවා සුත වශයෙන් යන නුවණින් දැනගෙන භාවනා කළ යුතු වෙනවා. දසවලින් අහලා පොත්පත් වලින් කියවලා නුවණින් දැනගෙන අරමුණු කළ යුතු වෙනවා. දස කසින වලින් පඨවි ආපෝ තේජෝ කියන මේ තුන දිට්ඨ වශයෙන්ම ගන්නට ඕනේ. එහෙන් දැකලම ගන්නට ඕනේ. වායෝ කසිනයේ දිට්ඨ වශයෙන් හා ස්පර්ශ වශයෙන් දෙකෙන්ම ගන්නට පුළුවන්. දිට්ඨ වශයෙන් කියන්නේ දැන් ගහක කොළාතු සෙලවීම, කොඩි අගක් සෙලවීම වැනි ඇහැට පේන වෙනත් අරමුණක් තුලින් ආස්මයේ වායෝ කසින සමාපත්තිය ගන්න වෙනවා. ඒ වගේම ස්පර්ශ වශයෙන් තමන්ගේ ශරීරයට හැපෙන වායෝ ධාතුවක් අරමුණු කරගෙනත් වායෝ කසින සමාපත්තිය වඩන්න පුළුවන්. දිට්ඨ වශයෙන් හා ස්පර්ශ වශයෙන් ගන්න වෙනවා. නීල පීත ලෝහිත ඕදාත මේ හතරක් ඒකෝ දිට්ඨ වශයෙන් ඇහෙන් දැකලම ගන්නට ඕනේ. ආලෝක කසිනයේ සමහර විට චලනී සහිත ආලෝකයකුත් අරමුණු කරන්න වෙනවා. නිශ්චල ආලෝකයකුත් ආලෝකයකුත් අරමුණු කරන්න වෙනවා. දැන් සමහර විට ඉරේලිය වැටෙන සිදුරකින් බිමට ආලෝකයක් වැටිලා ඒ සූර්යාලෝකේ චලනී සහිත වෙනවා. ටිකෙන් ටික හාට මෙහාට වෙනස් වෙනවානේ. ඒවා චලිතාරම්මන. ඒ අර සමාට දැල්ලූ පහනක් බලාන සිටීමේදී අද කාලේ විදුලි බුලක් වැනි ආලෝකයක් බලා සිටීමේදී ආලෝක කසින වඩන්න පුළුවන්. ඒක නිශ්චල දිට්ඨ වශයෙන් ගත යුතු ආලෝක කසිනයක්. ආකාශ කසිනය දිට්ඨ වශයෙන්ම ගත යුතු වෙනවා. ඊළඟට දසාසුභය දිට්ඨ වශයෙන්ම ගත යුතු වෙනවා. දසාසුභය එයිනුත් ලෝහිතක කුලවක එවාගේ අසුභ කර්මස්ථාන හතරක් තියෙනවා. සෙලවි පවට්නා කර්මස්ථාන හතරක්. එතකොට මේ අරමුණු ගැනීමේදී යෝගාවචරයා ඒ අරමුණු ගන්න ආකාරය දැනගෙන සිටීමෙන් සුවසේ තමාගේ සිත සමාධිමත් බවට පමුණවා ගන්න පුළුවන් වෙනවා. භූමි වශයෙන් මේ කර්මස්ථාන 40න් 12ක්ම දෙව්ලොව නැහැ. මනුෂ්‍ය ලෝක ඔක්කොම තියෙනවා. දෙව්ලොව කර්මස්ථාන 12ක් නැහැ. බඹලොව කර්මස්ථාන 13ක්ම නැහැ. ඒ කියන්නේ දස ආසුභයයි, කායගත සතියයි, ආහාරයේ පටික්කුල සංඥාවයි කියන 12 දෙව්ලොව ලැබෙන්නේ. ඉතිරි විෂයට තියෙනවා. බඹතලේ එම 12ක් ආස්වාස ප්‍රාස්වාස කියන ආනාපාන සතිය කියන 13ම බඹලෝ නැහැ. බඹලෝ තියෙන කර්මස්ථාන සියල්ලම 27යි රූපාචර බඹලව. අරූපාචර බඹලව තියෙන 4ක් පමණයි. අරූප සමාපatti 4 පමණයි, වෙන කිසිවක්ම නැහැ. එතකොට මනලෝ පමණයි කර්මස්ථාන සියල්ලම වඩනවා නම් වඩන්න පුළුවන් වෙන්නේ. ඊළඟට කර්මස්ථාන වැඩිමින් ලැබෙන ප්‍රතිඵල වශයෙන් සලක බැලීමේදී දස කසිනේ වැඩිමින් අභිඥාවන්ට පාදක වෙනවා. දස කසිනේම අභිඥා ප්‍රතිලාභ කරගන්න අවශ්‍ය වෙනවා. ආකාශ කසිනේ හැර ඉතිරි කසින 9න් අරූප සමාපත්තිය ලබන්න ප්‍රත්‍ය වෙනවා. ආකාශ කසිනෙන් අරූප සමාපත්තිය ලැබෙන්නේ නැහැ. නේව සංඥා නා සංඥාතනේ වැඩිමින් යන්දාසක අනාගාමී රහත් බාටපත් වූ කෙනෙකුට නිරෝධ සමාපත්තියට සමාදින්න පුළුවන් වෙනවා. ඊළඟට මෙත්තා කරුණා මුදිතා තුන වැඩිමින් 4 වෙනි උපේක්ඛා බ්‍රහ්ම විහරණය වඩන්න පුළුවන් වෙනවා. ඒ තුන නොයඩූ කෙනෙකුට උපේක්ඛා බ්‍රහ්ම විහරණය වඩන්න ලැබෙන්නේ නැහැ. සසු සීල කර්මස්ථානම විදර්ශනාට පාදක වෙනවා. ඒ වගේම ditta ධම්ම සුඛ විහරණයට මේ ජීවිතයේ සැප විහරණයෙන් ගත කරන් නිරාමිස සැපයෙන් ගත කරන්න හේතු වෙනවා. භව විශේෂ ආනිසංස පිණිස හේතු වෙනවා.
ඒ කියන්නේ මතු සුගති ලෝකේ හා බ්‍රහ්ම ලෝකෝත්පත්ති ලබන්ට මේ ධ්‍යාන කර්මස්ථාන හා උපචාර කර්මස්ථාන හේතු වෙනවා. ධ්‍යාන කර්මස්ථාන වැඩුවා නම් සුදුසු බඹතලයක, උපචාර කර්මස්ථාන වැඩිමින් සුදුසු දෙව්ලෝක මනුලෝක. සරියුත් මහ රහතන් වහන්සේ පූර්ව ජාතියක අරක නමින් තාපස කෙනෙකුව 7 අවුරුද්දක් මෛත්‍රී ධ්‍යාන වැඩුවා. මෛත්‍රී ධ්‍යාන බලයෙන් මහා කල්ප 8ක් ආභසර බඹතලේ බ්‍රහ්ම සැප වින්දා. දෙව්ලොවට පැමිණ 300 වාරයක් සක්දෙව් පදවියටපත් වුණා. 500 වාරයක් සක්විති රජ බාටපත් වුණා. මේ විදිහට ඒ සරියුත් මහ රහතන් වහන්සේගේ පූර්ව චරිතයක සඳහන් වෙනවා 7 අවුරුද්දක මෙත්තා භාවනාවකින් ලද භාව විශේෂාංශ ගැන. මේ தත්ත්වේ කාටත් සාධාරණයි. එතකොට මේ කියන ප්‍රත්‍යේවත් ප්‍රතිඵල ඊළඟට සලකා බලන්න ඕනේ චර්යානුකූලව කොහොමද කමඨහනක් තෝරාගන්නේ කියලා. චරිත වශයෙන් තේනවා පුජ්‍යලයන් කොටස් 4කට 6කට බෙදෙනවා. චරිත වශයෙන් බොහෝ ප්‍රභේද තියෙනවා. සාමාන්‍ය චරිත වශයෙන් බෙදන්න පුළුවන් 6කට. අපි බුදුරජාණන් වහන්සේත් බොහෝ විට ධර්ම දේශනා කළ තියෙන චරිතානුකූලව. මහා සමී සූත්‍රයේ දෙසූ දවසේදී මහා සමී සූත්‍රයට අතිරේකව තා සූත්‍ර 6ක් දේශනා කළා. දසදහසක් සෞඛ්‍යයෙන් පැමිණි දෙවියන් බ්‍රහ්මයන් කොටස් 6කට බෙදාගෙන චර්යානුකූලව. ඒ කියන්නේ රාග චරිතයන්ගේ සම්මා පරිබ්බාජනී සූත්‍රයක්. දේශ චරිතයන්ට කලහ විවාද සූත්‍රයක්. මෝහ චරිතයන්ට චූල ව්‍යුහ සූත්‍රයක්. ශ්‍රද්ධා චරිතයන්ට තුවටක සූත්‍රයක්. වාගේම විතර්ක චරිතයන්ට මහා ව්‍යුහ සූත්‍රයක්, බුද්ධි චරිතයන්ට පුරාභේද සූත්‍රයක් කියලා සූත්‍ර 6ක් දේශනා කිරීමෙන් එක එක දේශනාවසානයේදී කෝටි ලක්ෂයේ බැගින් රහත් ඵලයට අසංඛේය බැගින් පිරිසේ මඟඵල නිවනට පමුණවන්න සමත් වුණා. ඒ වගේ සමත භාවනා වඩන්නෙකු විසින් තමාගේ චරිතයට අනුරූපව කමඨාන තෝරා ගන්නට ඕනේ. රාග චරිත, දෝෂ චරිත, මෝහ චරිත, සද්ධා චරිත, බුද්ධි චරිත, විතක්ක චරිත කියලා කොටස් 6කට බෙදෙනවා. එයින් සද්ධා චරිතයට තියෙනවා කර්මස්ථාන 6ක්. බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති, සීලානුස්සති, ත්‍යාගානුස්සති සහ දේවතානුස්සති කියන අනුස්සති කමඨාන් 6 කෙලින්ම ශ්‍රද්ධා චරිතයට සත්‍ප්‍රාය වෙන, හිත සමාධිමත් වෙන භාවනා 6ක්. උපචාර භාවනා. ඊළඟට බුද්ධි චරිතයට සත්‍ප්‍රාය වෙන කර්මස්ථාන තියෙනවා 4ක්. මරණානුස්සති, උපසමානුස්සති, ධාතු මනසිකාර සහ මේ කර්මස්ථාන 4ක්. ආහාර පටික්කුල සංඥා, ධාතු මනසිකාර, ආහාර පටික්කුල සංඥා කියන දෙකයි, මරණානුස්සති, උපසමානුස්සති දෙකයි. මේ 4 බුද්ධි චරිතයට කෙලින්ම සත්‍ප්‍රාය වෙනවා. මේ 4 කෙලින්ම ගැඹුරු භාවනා 4ක් වෙන බැවිනයි. ඊළඟට රාග චරිතයට තියෙනවා කර්මස්ථාන 11ක්. දසාසුබේ සහ කාගත සතිය. මේ 11 කර්මස්ථානයේ රාග චරිතයට කෙලින්ම සිත සමාධිමත් කිරීමට සත්‍ප්‍රාය වෙනවා. දේශ චරිතයට තියෙනවා කර්මස්ථාන 8ක්. ඒ කියන්නේ මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා 4යි, වර්ණ කසින 4යි. නීල කසින, පීත කසින, ලෝහිත කසින, උදාත කසින. මේ 8 වැඩිමෙන් දේශ චරිතයට ධ්‍යාන වඩන්න පහසුවක් වෙනවා. මෝහ චරිතයට සහ විතරක චරිතයට එක කර්මස්ථානයක් තියෙනවා. ආනාපාන සතිය. මේකේ කියන ලද කර්මස්ථාන 34 හැරුණකොට ඉතිරි 6 ඕනෑම කෙනෙකුට ගැලපෙනවා. ඉතිරි කර්මස්ථාන කාටත් සාධාරණයි. මේම චර්යානුකූලව කර්මස්ථාන භාවනාවක් තෝරා ගැනීමෙන් යෝගාවචරයා වෙහෙසටපත් නොවි තමාගේ කමඨාන මස්තක ප්‍රාප්ත කරගන්න සමත් වෙනවා. හැබැයි බුදුරජාන් වහන්සේ වැඩ ඉන්න කාලේ නම් ඒ පුජ්‍යලයන්ගේ චරිතයට අනුරූපව කමඨහන් ලැබෙනවා. අභිඥාලාභී රහතන් වහන්සේලාටත් ඒ සත්ක්‍රියාව කරන්න පුළුවන්. ඒ හැර වෙන
කල්යාණ මිත්‍රයන් වහන්සේලාට පරිසිද්ධණීමක් නැතිනම් මේ කමඨහන් දීලා සුදුසු කමඨහන තෝරා ගැනීමට අවකාශ ලබා දෙන්නට ඕනේ. යම් කර්මස්ථානයක් වඩන යෝගාවචරයෙකු දින 3ක් හරි සතියක් හරි එක කමඨහනක් වඩලා බලන්න ඕනේ. ඊළඟට තවත් කමඨහනක් මාරු කරලා බලන්නට ඕනේ. මේක මාරු කර බැලීමෙන් යම් යම් කමඨහනකදී සමාගයේ සිට වඩාත්ම සමාධිමත් වෙන ලකුණු තියෙනවා නම් ඒ කමඨහන තෝරා ගන්නට ඕනේ. ඒක නිසා තමයි මේ භාවනා කර්මස්ථාන දෙන ගුරුවරු වරින් වර කමඨහන් මාරු කරලා දෙන්නේ. සමහර යෝගාවචරයන්ට එකෙල්ලේම එකම කර්මස්ථාන නොගැලපෙන බැවින් කමඨහන් මාරු කරලා දෙන්නට වෙනවා. එසේ යම් කිසි අවස්ථාවක සමාට යෝග්‍ය වූ සත්‍රායෝ කමඨාන තෝරා ගන්න ලැබුණා නම් ඒක වාසියක්. පෙර ಜಾතියින් ඉදී අප විසින් වැඩූ භාවනා කමඨාන් තියෙනවා. ඒ කමඨාන තමයි අපට අද සත්‍රාය වෙන්නේ. සරියුත් මහ රහතන් වහන්සේගේ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ නමකට 4 මාසයක් දීලා තියෙනවා අසුභ කර්මස්ථානේ. උන්වහන්සේ කර්මාර පුත්‍රයෙක්. බොහෝම රූප සම්පන්න තරුණ වයසේ කෙනෙක්. එනිසා සරියුත් මහ රහතන් වහන්සේ හිතලා තියෙනවා මේ තරුණ භික්ෂුවට රාග ආදික ඇති කියලා අසුභ කර්මස්ථාන දුන්නා. නමුත් කමඨහන සාර්ථකුනේ නැහැ. බුදුරජාණන් වහන්සේ ළඟට උදේවරුවක එක් කරගෙන ගිහින් බාර දුන්නා මේ මගේ ශිෂ්‍යයෙක් මාස 4ක් අසුභ කමඨහන් වැඩුවා ප්‍රතිඵලයක් නැහැ. මේ නමට උපකාර වන සේක්වා කියලා. බුදුරජාණන් වහන්සේ මේ මොහොතේම පිළිතුරක් දුන්නා. එසේනම් සාරිපුත්‍රය හවසේ ඉන්න මේ නම හවස් වෙනකොට රහත් වෙලා දී. ඉතින් උදේවරුේ පින්ඩපාත කටයුතු නිමවා ලස්සන රතු පාට නෙළුම් මලක් මවා දුන්න මේ ශිෂ්‍ය භික්ෂුන් වහන්සේට කුටියේ පිටිපැත්තේ වැලි ගොඩක් උඩ තියාගෙන මේක දිහා බලාගෙන ඉන්න කිව්වා. එච්චරයි කමඨාන. ඉතින් ඒ විදිහේ මේ ස්වාමීන් වහන්සේ නෙළුම් මල දිහා බලාගෙන ඉන්නකොට ලෝහිත කසින සමාපත්තියෙන් ධ්‍යාන පහළ වුණා. ධ්‍යාන තුලින් විපස්සනාවට හැරුණා. ඒ මොහොතේම මහරහත් භාවයටපත් වුණා.